අපි බලමු අපි මෙතන තියෙනවා මේ කතා කරලා මම මේ පළවෙනියෙන්ම මෙතන අරගන්නවා මේ විචාර අංක 1 මේ ගංගාවේ සංගීතයේ විචාර අංක 1 තම අත්දැකීම රසවත්ව ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය ගංගාවේ සංගීතයේ පද්‍ය පන්ති ඇසුරෙන් නිදසුන් 3ක්වත් සපයමින් සාකච්ඡා කරන්න. දැන් මෙතන පැහැදිලි කරගන්නට ඕන දේ තමයි දැන් සිය අත්දැකීම රසවත්ව ඉදිරිපත් කරන්නට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය. දැන් භාෂාව භාවිතා කරලා තියෙන විදිහ ගැන තමයි අපි මෙතන අපේ අවධානය යොමු කරන්නේ. එතකොට ගංගාවේ සංගීතයේ පද්‍ය පන්ති ඇසුරෙන් නිදසුන් 3ක්වත් සපයමින් සාකච්ඡා කරන්න කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්නට ඕන දේ තමයි මොකද විචාර පිළිබඳව 10 වසරේ දරුවන්ට නැවත නැවතත් මතක් කරගන්නට අවශ්‍යයි. මොකද විචාර ලියන්නට තාමත් ඔබ ආධුනිකයන් නිසා සමහර දරුවෝ. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට ඕනේ අපි සාමාන්‍යයෙන් පුංචි හඳුන්වා දීමක් කරනවා මිසක් අපි ලොකු හඳුන්වා දීම් වලට යන්නේ නැහැ. උදාහරණයක් ඇටියට දැන් එච්.එම්. කුඩලිගමයන් විසින් රචනා කරන ලද වෙනත් කාව්‍ය සංග්‍රහ ඒ වගේ දේවල් අපි මේ ලියන්නේ නැහැ. ඒ වගේම එච්.එම්. කුඩලිගමයන්ට සමකාලීන තවත් කවීන් පිළිබඳව අපි මෙතනදී පැහැදිලි කරන්නේ අපි බොහොම කෙටියෙන් පටන් අරන් තියෙනවා මෙන්න මේ විදිහට. බලන්න. සිංහල ශෙලී යන නමින් විචාරකයන්ගේ ඇගීමට පාත්‍ර වූ එච්.එම්. කුඩලිගම කවියා සොබා සුන්දරත්වය මහත් අභිරුචියෙන් වර්ණනා කළ කොළඹ යුගයේ දෙවන පරපුරට අයත් සෞන්දර්යවාදී කවියකි. මෙතන සෞන්දර්යවාදී කියන තැන අල් රයන්නට පසුව යන්සේ දෙන්නට අවශ්‍ය නැහැ. මෙතන වරදක් ඒක. එතකොට සෞන්දර්යවාදී කවියෙක්. අපි මොන්න පළවෙනි පේලියෙන්ම පැහැදිලි කරලා තියෙනවා කොළඹ යුගයේ දෙවන පරපුරට අයිති සෞන්දර්යවාදී කවියෙක්. ඒ වගේම සිංහල ශෙලී යන නමින් විචාරකයන්ගේ ඇගීමට පාත්‍ර වෙච්ච කවියා එච්.එම්. කුඩලිගම. එතකොට පළවෙනි පේලියෙන්ම අපි පැහැදිලි කරලා තියෙනවා මේ එච්.එම්. කුඩලිගම පිළිබඳව පොඩි හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න එතුමන් විසින් රචිත ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය මිනිස් දිවිය හා සොබා දහම අතර ඇති සම්බන්ධතාව දාර්ශනික බවින් යුක්තව ඉදිරිපත් කරන්නකි. මෙහිදී කවියා උපයෝගී කොටගෙන ඇති භාෂාව මෙම නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. හොඳයි. එතකොට බලන්න මිනිස් දිවිය හා සොබා දහම අතර ඇති සම්බන්ධතාව දාර්ශනික භවකින් යුක්තව ඉදිරිපත් කරන්නකි. මෙහිදී කවියා උපයෝගී කොටගෙන ඇති භාෂාව විශේෂයෙන්ම මෙම නිර්මාණයේ සාර්ථකත්වයට හේතු වී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. යන්න අපි ਵਿਚාරයට පිවිසිලා තියෙනවා. දැන් උදාහරණ කවියක් මෙතන අරගෙන තියෙනවා නේද? කඳු බෑවුමක දන් බෝ විටි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. දැන් මේ කවිය පිළිබඳව තමයි අපි ඔන්න පැහැදිලි කිරීමක් කරන්න. ඊට පස්සේ අපි උදාහරණයක් හැටියට මේ කවිය අරගෙන තියෙනවා. අපි මෙතනදී ਵਿਚාරයේදී පැහැදිලි කරගන්නේ මේ කවියා Tamanගේ භාෂාව යොදාගෙන තියෙන හැටි මෙම නිර්මාණයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට. දැන් කවියෙකුගේ ප්‍රධානතම මෙවලම මොකද්ද? කවියෙකුගේ ප්‍රධානතම මෙවලම තමයි භාෂාව. ඒතර කවියා රසය මවන්නේ භාෂාව පාදක කරගෙන. එහෙම නැත්නම් භාෂාව භාවිත කරගෙන. එතකොට කවියා රසික සහෘදයා තුල රසිකයාගේ හදවත් තුල හැඟීම් මවන්නේ හැඟීම් ජනිත කරවන්නේ භාෂාව උපයෝගී කරගෙන. කවියාගේ ප්‍රධානතම මෙවලම භාෂාව. ඉතින් ඒ නිසා මෙතන අපි ਵਿਚාරයේ පැහැදිලි කරගන්නට තියෙන નિયમિત දේ තමයි කවියා භාෂාව යොදාගෙන රසවත් කවි පන්තියක් නිර්මාණය කරගෙන තියෙන්නේ කොහොමද කියන දේ. එතකොට අපි එහෙනම් මේ පළවෙනි කවි උදාහරණය අපි පැහැදිලි කිරීමක් කරගන්නවා. දැන් මතක තියාගන්න මෙතනදී දැන් සමහර දරුවෝ ਵਿਚාරවලදී මම දකින දෙයක් තමයි උදාහරණ කවිය දීලා ඒගොල්ලෝ කරන්නේ මේ කවියේ තේරුම සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. නෑ ඒක නෙමෙයි පැහැදිලි කරගන්නට ඕන. ඔන්න ඔය දේ පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් අපි ਵਿਚාරයක් ලියනවා කිව්වම හැමතිස්සෙම මේ කවිය දීලා ඉවර වෙලා කවියේ තේරුම ලියන එක නෙමෙයි ਵਿਚාරයක් කියන්නේ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මේ අපේ දරුවන්ට සමහරක් වෙලාවට ඔන්න ඔය තැන තේරෙන්නේ නෑ. අපි හැමතිස්සෙම කටයුතු කරන්නට ඕනේ අපි ඉදිරිපත් කරන ඒ උදාහරණයට අපි කොහොමද මේ ਵਿਚාරයේ මාතෘකාව නේ මේ ਵਿਚාරයේ මාතෘකාවෙන් කියලා තියෙන දේ අපි මේ දක්වන උදාහරණයෙන් ඉස්මතු කරලා තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි මේ දක්වන කවි උදාහරණයෙන් දක්වන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතුව මේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හැම මොහොතකම මේ කවිය දීලා ඉවර වෙලා කවිය තේරුම දැන් සමහර ළමයි ලියනවා කවිය දීලා ඉවර වෙලා මෙහි තේරුම වන්නේ කියලා ලියනවා. නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම ඒ කවියේ අර්ථය පිළිබඳව කතා කරන ਵਿਚාරක් තියෙනවා නැත්තේ නැහැ.
නමුත් දැන් මෙතන අපි හැමතිස්සේ දැන් මෙතන මේ ਵਿਚාරයට අනුව අපි කතා කළොත් මේ ਵਿਚාරයේදී අපි පැහැදිලි කරගන්නට ඕනේ මේ කවියා කොහොමද භාෂාව හසුරුවලා තියෙන්නේ. බලන්න. පද්‍ය පන්තියේ ආරම්භක කාව්‍යයේ දැක්වෙන පරිදි කඳු බෑවුමේ ඉවුරු දෙපස වැවී ඇති දන් බෝවිටියා පඳුරු පවා යට කරගෙන ඒවායින් දියට එකතු වන පරමල් පෙතිද ඇදගෙන තම රිදී පැහැති ජලයෙන් රන්වන් වැලිතලාවන් තෙත් කරමින් සංගීත රාව නංවමින් මහත් ජව සම්පන්න බවින් යුතුව ඉදිරියට ගලා යන බව පවසන්නේ නැතහොත් අපව අමතා කියන්නේ ගංගාවකි. පද්‍ය පන්තියේ ආරම්භක කාව්‍යයේ දැක්වෙන පරිදි මේ කඳු බෑවුම දෙපස තියෙන දංබෝවිටි පඳුරු පවා යට කරගෙන නේ ඒවයින් දියට එකතු වන පරමල් පෙතිත් ඇදගෙන රිදී පැහැති ජලයෙන් රන්වන් වැලිතලාවන් තෙත් කරමින් මේ මහත් ජවයකින් යුක්තව ඉදිරියට ගලා යන බව කියන්නේ එහෙම නැත්නම් අපව අමතලා කියන්නේ ගඟක්. එතකොට ගඟ කොහොමද කතා කරන්නේ? දැන් ගඟක් කියලා කියන්නේ අජීව වස්තුවක්. මොකද පැහැදිලිව අපි දන්නවා ගඟක් කියලා කියන්නේ පණ නැති දෙයක් නේ. එතකොට මේ ගඟට ඔන්න ජීවයක් එකතු කරලා තියෙනවා. ඒ වගේම අපව අමතන විදිහට එහෙම නැත්නම් ගඟක් කතා කරන විදිහට තමයි කවියා බස හසුරුවලා තියෙන්නේ. එහෙනම් කවියා මෙම කවිපන්තිය ඉදිරිපත් කරන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. ඒ වගේම තමන් ලබන අත්දැකීමක් හැටියට මේ ගංගාව මේ ආත්ම කතනයක්. එහෙම නැත්නම් ගංගාව මේ තමන් ලබන අත්දැකීම තමයි අප සමග බෙදාගන්නේ. එතකොට එතන තියෙනව නේද යම්කිසි විදිහකින් භාෂාව හරහා සජීවත්වයක් ආරෝපණය කිරීමක් තියෙනවා මේ ගංගාවට. බලන්න එහෙත් එබඳු ගංගාවකට සජීවත්වයක් ආරෝපණය කොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත මෙම කවිපන්තියෙහි සාර්ථකත්වයට භාෂාව ප්‍රබල මෙහෙයක් ඉටු කොට ඇත. තැන් කිහිපයක හැරුණු විට කවියා බහුලව යොදාගෙන ඇත්තේ සම්භාව්‍ය භාෂා රීතිය නොව සරල පොදු ජන බස්ව හරයි. ඇයි මං එහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ කලදෝදියෙන් පොඟවාරන් පුලිනතලා කියන එක අන්න සම්භාව්‍ය යෙදුමක්. සාමාන්‍ය දිනදා ජීවිතේ භාවිතා කරන්නේ නැති වචන කලදෝදිය නේ රන් පුලිනතලා නේ. එතකොට ඒ වගේ අතරතුර තැනක දෙකක හැරුණකොට කවියා පොදුවේ මේ කවිපන්තියට යොදාගෙන තියෙන සරල බස්ව හරක්. නේ භාෂාව පිළිබඳවනේ අපි මේ කතා කරන්නේ. එහෙනම් කවියා යොදාගෙන තියෙන භාෂාව සරලයි. ඒ වගේම කවියා භාෂාව හසුරුවලා තියෙන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් අපිට මේ කවිපන්තිය අපේ හදවත් වලට වඩාත් සමීප කරවන්නට. බලන්න ඊළඟ කවිය. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. කවදා කොතැනකදී හෝ මහමුහුදු හිමි හමුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. දැන් මෙතන පවා ශබ්ද මාධුර්යය ඇති කරලා තියෙනවා. ශබ්දයේ මధుරභාවය ඇති කරලා තියෙනවා. අර උත්තම පුරුෂ ඒක වචන ආඛ්‍යාත පද 7ක් යොදාගෙන. ඒතර ඒ ගැන තමයි අපි මෙතන කතා කරන්නේ. බලන්න ඔහු බස හසුරුවන රසවත් ආකාරය. බලන්න. සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි. ශබ්ද රසය තියෙනවා. නේ? අර්ථ රසයක් තියෙනවා. ඒතර භාෂාව ශබ්ද රසය අර්ථ රසය මේ දෙකම දනවන පරිදි අන්න බස හසුරුවලා තියෙනවා. බලන්න ගඟෙහි විවිධ අවස්ථා සහ ස්වරූප දක්වමින් උත්තම පුරුෂ ඒක වචන ආඛ්‍යාත පද 7ක් එක පෙළට යොදමින් කවියා භාෂාව මගින් ශබ්ද මාධුර්යය ජනිත කර ඇතිවාක් පමණක් නොව එමගින් ගඟක විලාසය පිළිබඳ චිත්ත රූප අප ඉදිරියේ ගෙනහැර දක්වා ඇත. කුඩලිගම කවියා තම කාව්‍යානුභූතිය එහෙම නැත්නම් අපි කියනවා කාව්‍යමය අත්දැකීම කාව්‍යානුභූතිය අප වෙත ඉදිරිපත් කිරීමේදී සාම්ප්‍රදායික කවි සමයේන යෙදුම් පවා තම තේමාවට ගැලපෙන පරිදි සරල බවින් යුතුව ඉදිරිපත් කොට තිබීම මෙම කවි පෙළෙහි දැකිය හැකි තවත් වෙසෙස් ලකුණකි. වෙසෙස් ලකුණක් කියලා කියන්නේ විශේෂ ලක්ෂණයක්. මොකද්ද ඔය කිව්වේ? ඔය කිව්වේ තමන්ගේ කාව්‍යමය අත්දැකීම අප වෙත ඉදිරිපත් කරද්දී අර එදා මෙදා තුර සාම්ප්‍රදායික කවි සමයේම නැත්නම් සාම්ප්‍රදායික කවියේ අපට දකින්නට ලැබෙන සාම්ප්‍රදායික යෙදුම් පවා තමන්ගේ තේමාවට ගැලපෙන පරිදි සරලව ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිද? රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට දැන් මේ රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල කියන එක තරු පිරිවරණ ලද සඳ මණ්ඩල ගැන මේ අලගියවන්න මුඛවෙටිතුමා විසින් රචිත කුසදා කවෙත් සඳහන් වෙනවා. දැන් මම මේ අදහස් කරන්නේ අර සාම්ප්‍රදායිකව පාවිච්චි කරන යෙදුම් කුඩලිගම කවියා Tamanගේ කවි පන්තියටත් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ ගිරිකුළු අතර මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දිය ඉන්ද්‍රනීල මාණික්කේ පාටින් යුක්ත ගැඹුරු දිය නේ ඉඳුනිල් ගැඹුරු දිය ඉන්ද්‍රනීල මාණික්කේ පාටින් යුතු ගැඹුරු දිය. එතකොට මේ ඉඳුනිල් ගැඹුරු දිය කියන එක රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල
ගිරිකුළු අතර මෙන්න මේ කියන දේවල් සාම්ප්‍රදායික යෙදුම්. බලන්න. ඒක අපි පැහැදිලි කරනවා. බලන්න. තරු පිරිවරාගත් සඳ මණ්ඩල, වනමැද පිහිටි ගිරිකුළු, ඉඳුනිල් ගැඹුරුදිය ආදී යෙදුම් සාම්ප්‍රදායික කවි සමයෙහිද අපට හමු වේ. තවද සිංහල භාෂා වදන් මගින් නැගෙන රසය තම කවිසිතවිලි ඉදිරිපත් කිරීමට සුදුසුසේ ස්ථානගත කිරීමට කුඩලිගම කවියා සමත් ඇති බවට පහත කවිය කදිම නිදසුනකි. මේ උදාහරණයක් ගන්නවා බලන්න තමන්ගේ කවිසිතවිලි නේ ශබ්ද රසය අර්ථ රසය දෙකම දැනෙන පරිදි ඉදිරිපත් කරන්නට කටයුතු කරලා තියෙන ආකාරය බලන්න සද්දෙන් නොනැගෙද්දෙන් මැද්දෙන් එද්දෙන් ආදී වශයෙන් අර නිරුත්සාහකව ඒ කියන්නේ වැඩි උත්සාහයකින් තොරව නේ බොහොම සරලව එලි සමයේ පිහිටුවීමක් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ අර අර්ථ රසයත් මෙතන තියෙනවා. ඒ වගේම අර ලකාරය යොදාගෙන තියෙනවා නලියන දිය රැලි වියලි කොළ නේ ලයයට සසල බව නේ එතන ලකාරය එක්තරා විදිහකින් අපිට ශබ්ද රසයක් මවනවා. ඒ වගේම අර්ථ රසයත් අපිට මෙතන ගෙන දෙනවා. බලන්න සද්දෙන් නොනැගෙද්දෙන් මැද්දෙන් එද්දෙන් යනුවෙන් පද අගට එලි සමයේ පිහිටුවා ඇත්තේ කිසිදු ආයාසයකින් තොරවය. එමෙන්ම මෙම කවෙහි විටින් විට අනුප්‍රාසාත්මක වේදී ඇති ලකාරය මගින්ද කවියට එක්වැත්තේ ආලෝකයකි. ගංගාවෙහි ගමන් මග අපූර්ව වූ සුන්දරත්වයකින් යුක්තව අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් අනූනව ඉදිරිපත් කිරීම සඳහා කුඩලිගම කවියා භාෂාව මැනවින් යොදාගෙන මැනවින් උපයෝගී කොටගෙන ඇති ආකාරය ඉහත නිදසුන් මගින් අපට පෙන්වා දිය හැකිය. මං නැවත පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම්. එකක් තමයි මේ එලි සමයේ යොදාගෙන තියෙනවා මේ විදිහට මේ කියපු විදිහට. ඒ වගේම අනුප්‍රාසාත්මක ලකාරයක් අපිට මෙතන දකින්නට ලැබෙනවා නලියන දිය රැලි නේද? ඒ වගේම ලයයට සසල බව නේ. ඒ වගේම අර තව කවියක තියෙනවා ගල් පරවලම හැපි බිහි කරමි මම. එතනත් අනුප්‍රාසයගෙන දෙනවා. කොට පුතේ අපි යන්නේ ඊළඟ ਵਿਚාරයට. ඊළඟ ਵਿਚාරයේදී අපි කතා කරන දෙයක් තියෙනවා. අර දැන් අපේ අර පුතා ඇහුවා වගේ සෙනේෂ් ඇහුවා වගේ ඕගලන්ටත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ මොනවද? දැන් ඔය ආයිබෝවන් සර් කියලා ඕගොල්ලෝ කමෙන්ට් එක දැම්මා. කිසි ගැටලුවක් නැහැ. එතනම සර් කියලා කමෙන්ට් එකක් දාන්න. සර් කියලා කමෙන්ට් එකක් දාලා මම අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. මොකද හේතුව ඕගලන්ට ප්‍රශ්න අසනකොට තමයි මේක පැහැදිලි වෙන්නේ. තේනවා දැන් ඕගලන්ට පැහැදිලි කරගන්න එපේ. ඒ සඳහානේ පුතේ මම මේක මේ විදිහට ඕගලන්ට එක්ක කතා කරන්නේ. නැත්නම් ඕගලන්ට නිකම්ම මේ ਵਿਚාරයේ මාතෘකාව දෙන්න තිබුණා ලියන්න කියලා. නමුත් එහෙම කරන්නේ නැහැ. මම ਵਿਚාර තුනක් මම පැහැදිලි කරලා මම කියලා දීලා ඊට පස්සේ ඕගලන්ට මම අද ਵਿਚාර මාතෘකාවක් දෙනවා. ඒක මේ ඉදිරි සතිය කියන්නේ ඉදිරි මේ සතියේ කරලා මට එවන්නට ඕනේ. දැන් ඉරිදා ක්ලාස් එකේ දරුවෝ ඉරිදා පන්තියේ දරුවෝ දැන්ටමත් මේ මට එවලා තිබුණා කීප දෙනෙක්. හරිනේ. එතකොට බලන්න ਵਿਚාරාංක 2 බලන්න ගංගාවේ සංගීතයේ නැමැති පද්‍ය පන්තියෙන් හෙළිදරව් කෙරෙන ජීවන දර්ශනයේ ස්වරූපය දෘෂ්ටාන්ත 3ක්වත් දෙමින් පැහැදිලි කරන්න. දැන් දෙවියනේ අපිට මේ විචාර මාතෘකාව මෙලෝ දෙයක් තේරුනේ නැහැ. නේ සාමාන්‍යයෙන් දරුවෙකුට සමහරක් වෙලාවට මේක තේරෙන්නේ නැහැ. ඇයි බරබර වචන දෙක තුනක් දාපු හැටිය අපිට එකපාරට මොකද වෙන්නේ? මේක තේරුම් ගන්න අමාරු වෙනවා. නමුත් අපි චුට්ටක් ඒ කලබල වෙන්නේ නැතුව මේ ගැන හිතුවොත් එහෙම මේකෙන් කියලා තියෙන්නේ මොකද්ද කියන එක පළවෙනිම පැහැදිලි කරගන්නට ඕන. පැහැදිලිද? අනිත් දේ තමයි Tamanට දැන් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී Tamanට ලියන්න පුළුවන් ලේසිම පහසුම. නේ Tamanට ලියන්න පුළුවන් ලේසිම පහසුම විචාරය තෝරගන්නට ඕනේ. එහෙම නැතුව මේ ළඟපාතේ ඉන්න දරුවා ලියන්නේ මේක, එයා ලියන්නේ එහෙම දෙයක් නැහැ. Tamanට උදාහරණ සහිතව පැහැදිලි කරලා ලේසියෙන් ලියන්න පුළුවන් විචාරය තෝරගන්නට ඕන. හැබැයි සමහරක් වෙලාවට මේ වගේ බරබර වචන දාලා තියෙන්න පුළුවන් විචාර මාතෘකාවට. හැබැයි බලමු මොකද්ද මේක කියලා තියෙන්නේ කියලා. ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පන්තියෙන් හෙළිදරව් කෙරෙන ජීවන දර්ශනය. ඒ කියන්නේ කවියා අපිට නේ මේ කියන්නේ රසිකයන්ට නැත්නම් රසික සහෘදයන්ට ලබා දෙන ජීවන දර්ශනයක් තියෙනවා. නැත්නම් කවියා කියන්නට උත්සාහ කරන දෙයක් තියෙනවා මනුෂ්‍ය ජීවිතය පිළිබඳව. මේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව කවියා කියන්නට උත්සාහ කරන දේ. එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ කවියාගේ දැක්ම. මේ කවියාගේ දැක්ම. කවියා කොහොමද දකින්නේ? මේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව. අන්න ඒකේ ස්වරූපය පිළිබඳව, ඒකේ ස්වභාවය පිළිබඳව දෘෂ්ටාන්ත 3ක්වත් දෙමින් පැහැදිලි කරන්න. දෘෂ්ටාන්ත කියන්නේ මොනවද? දෘෂ්ටාන්ත කියලා කියන්නේ උදාහරණ. එහෙම නැත්නම් නිදසුන්. දෘෂ්ටාන්ත කියලා දැක්ක හැටිය නිකන් වචනේ දැක්ක හැටිය බය වෙනවා නෑ.
ඒ වචන පුරුදු වෙන්න. දෘෂ්ටාන්ත කියලා කියන්නේ උදාහරණ. එහෙම නැත්නම් නිදසුන්. පැහැදිලි නිදසුන් තුනක්වත් දෙමින් පැහැදිලි කරන්න. බලන්න කියනවා අපි ਵਿਚාරය පටන් ගන්නවා අර කලින් වගේම අපි දීර්ඝ විස්තර කිරීම මරවා මේවා නැහැ. මේ දීර්ඝ විස්තර කිරීම නැතුව අපි බොහොම කෙටියෙන් පටන් ගන්නවා. හරිද? මොකද එකම හේතුව මේ විස්තර කිරීමට, ඒ කියන්නේ පළවෙනි හඳුන්වා දීම විස්තර කිරීම වලට ඔබට ਵਿਚාරයේදී ලකුණු වෙන් වෙන්නේ නැහැ. ඒකත් දැනගන්න. නේ කතුවරයාගේ වෙනත් කෘති, එතකොට කතුවරයාගේ සමකාලීනයෝ ඒ මොන දේ ලිව්වත් මෙතන අදාළ වෙන්නේ නැහැ. අර මූලිකම අවශ්‍යම කරුණු ටික විතරක් මේ ලිව්වනම් ඇති. හරිද? හැමදේම ලියන්න ඕනේ නැහැ Taman දැනගත්ත. ඒවා අවශ්‍ය වෙන්නේ අර සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න වලට, කෙටි ප්‍රශ්න වලට. බලන්න. කොළඹ යුගයේ මෙන්න මේ ටික අපි සාමාන්‍යයෙන් සඳහන් කිරීමක් කරනවා. යුගයේ කතුවරයා කෘතිය ආදී වශයෙන්. බලන්න. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරට අයත් එච්.එම්. කුඩලිගම කවියා නිර්මාණය කළ ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පන්තිය හුදෙක් සෞන්දර්ය වස්තුවක් පිළිබඳ අභිරුචියෙන් කරන වැණුමක් පමණක්ම නොවේ. ඔන්න මම දැන්ටම විචාර මාතෘකාවට පිවිසිලා. මම මෙතන කියනවා ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පන්තිය හුදෙක්ම මේ සෞන්දර්යාත්මක වස්තුවක්. ඒ කියන්නේ සෞන්දර්ය වස්තුවක් කියලා කියන්නේ දැන් ගංගාව කියලා කියන්නේ ස්වභාවික වස්තුවක්. එතන මේ ගංගාව කියන ස්වභාවික වස්තුව පිළිබඳව මහත් අභිරුචියෙන් කරන වර්ණනාවක් විතරක්ම නෙවෙයි. නේ? ඉතා කැමැත්තෙන් යුක්තව කරන වර්ණනාවක් විතරක්ම නෙමෙයි. මේ බලන්න. ගංගාව නැමැති සෝභා සුන්දරත්වයෙන් යුතු වස්තුව ලවා කවියාගේ අනුභූතියක් හෙවත් අභිරුචියක් රසිකයා වෙත මුදා හැරීමක්ද වන්නේය. ඒ කියන්නේ ගංගාව නැමැති සෝභා සුන්දරත්වයෙන් යුක්ත වස්තුව හරහා කවියාගේ අදහස, නේ කවියාගේ අනුභූතිය, නේ කවියාගේ අදහස රසිකයා වෙත මුදා හැරීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. පැහැදිලිද? එම අත්දැකීම ඔහු ලබා ඇත්තේ පරිසර වස්තුන් හා මිනිස් ජීවිත දෙස සියුම්ව සිය නිරීක්ෂණාක්ෂිය හෙළීමෙනි. ඒ කියන්නේ Tamanගේ නිරීක්ෂණාක්ෂිය, නේ විමසුම් ඇස, අපි කියනවා නිරීක්ෂණාක්ෂිය කියලා කියන්නේ විමසුම් ඇස හෙළීමෙන් තමයි ඔහු මේ දේ කරලා තියෙන්නේ. පැහැදිලිද? මනුෂ්‍ය ජීවිතය පිළිබඳව ඔහු විනිවිද දකිනවා. නේ ඔහු පිරිසිඳ දකිනවා. මනුෂ්‍ය ජීවිතයේ තියෙන අනියත බව, මනුෂ්‍ය ජීවිතයේ තියෙන සැප දුක රස නිරස, නේ මේ කියන දේවල් පිළිබඳව ඔහු අධ්‍යයනය කරනවා. ඔහු ඒ ලැබපු අත්දැකීම තමයි ගංගාවේ සංගීතය හරහා ඉදිරිපත් කරන්නේ. සිය නිරීක්ෂණාක්ෂිය කියලා කියන්නේ විමසුම් ඇස. තේරුණාද? මම නැවත කියනවා. හොඳයි. එතකොට බලන්න පළවෙනි උදාහරණය මම අරන් තියෙනවා. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ, ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ, මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ, කිමදැයි කියා කිසිවකු යයි නොසොයන්නේ. නේ එතකොට මේ කවිය පිළිබඳව මම පැහැදිලි කරගනිද්දී ඔබට කිව්වා නේද? එන්නේ කොහේ ඉඳන්ද, යලි කොහෙටද යන්නේ, මාව දැක්කහම මේ ගංගාව මේ කතා කරන්නේ, මාව දැක්කහම ඇයි ඔබ විමසන්නේ? ඔය මිනිස්සුත් නිතරම ගිහිල්ලා ආපහු එන්නේ කොහෙටද? ටවුන් එකටද? නෑ. කොහෙටද? මිනිස්සු ගිහිල්ලා ආපහු එනවා කියන එකේ මොකද්ද මේකේ අදහස? මේකේ අදහස තමයි මිනිසුන් මේ උපත සහ විපත, නේද? ඉපදීම සහ මරණය අතර යනවා එනවා තමයි මේ ලෝකයට. මේ ලෝකයට එනවා, මේ ලෝකයෙන් යනවා. එතකොට මිනිසුන් ගිහින් නිතරම ආපසු එනවා. ඇයි ඒ ගැන කවුරුත් හොයන්නේ නැත්තේ කියලා මෙතන කවියා මේ ගංගාව හරහා අපට එක්තරා විදිහක යම් දර්ශනයක් ලබා දෙනවා. නේ කවියාගේ දැක්ම. බලන්න, පොදු මිනිසා නිරන්තරයෙන්ම හුරුව සිටින්නේ පසිඳුරන්ට ගෝචර වන බාහිර නොහොත් අන්‍ය වූ දේ පිළිබඳ හාරා උස්සන්නටය. නේ අනිත් දේවල් පිළිබඳව හොයන්නට. නේ ගලන ගඟක් වුවද දුටුවද එහි උපත, එය ගලන දිශාව ගැන විමසන්නට පටන් ගනී. නේ අපි වුණත් ඒ වගේ තමයි. ගඟක් දැක්කත්, කන්දක් දැක්කත්, මොනවා හෝ දෙයක් දැක්කත් අපි ඒ ගැන විමසනවා, අහනවා. බලන්න, එහෙත් තමා මේ ලෝකයට ආවේ කවර ලොවක සිටද, මරණින් පසු යන්නට සිදුවන්නේ කොතැනකටද ආදිය පිළිබඳ සොයන්නට අරතරම් උනන්දුවක් හෝ උමනාවක් මිනිසාට නැත. නේ දැන් මම එදා කවිය පන්තිය පැහැදිලි කරද්දිත් ඕගලන්ට කිව්වා, අපි හිතනවා නම් අපි මේ ලෝකයට ආවේ කොහෙන්ද, ඒ වගේම අපි නැවත මේ ජීවිතයෙන් පස්සේ අපි යන්නේ කොහෙටද පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙනවා. ඒතකොට ඒ ගැන තමයි මම මෙතන කියලා තියෙන්නේ. බලන්න, එහෙත් අවශ්‍යයෙන්ම තිබිය යුත්තේද එම වුවමනාවමය. මිනිසා තම ජීවන මඟ කෙරෙහි මීට වඩා සැලකිලිමත් වන්නේ නම් මිනිසා පාප කර්ම වලින් වැළකෙනු ඇත.
මෙම සමාජයේ අදට වඩා යහපත් වනු ඇත. කවියා අවබෝධ කරගත් නෙමෙයි කවියා අවබෝධ කරගත් ජීවිත අත්දැකීමයයි. හරිද? ඒතර මම මේ පැහැදිලි කරලා තියෙන ඔබට පැහැදිලි ඇති. මෙන්න මේ කියන කවිය තමයි මම මෙතන මේ පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. අනේ ඊට පස්සේ මම ගන්නවා තව උදාහරණයක් බලන්න. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල්පෙති වියලි කොළේ නාතකට එද්දෙන්. ඒතර දැන් මට කියන්න අවශ්‍ය කරන කොටස මේකේ තියෙනවා. හරිද? බලන්න. ගලන සැලෙන දිය මත කෙකටිය ඕලු වැනි මල් වර්ග පිපි ජලතලාව බබලවයි. සුවඳ දසත පතුරුවයි. බඹරුන් ගී මැස්සන් නෙමෙයි මී මැස්සන් වෙන්නට ඕනේ. මී මැස්සන් නදදී මිනිසුන් කැඳවයි. පරිසරයේ සුන්දරත්වයක් බිහිකොට ආස්වාදයක් ගෙන දෙයි. එසේ වුවද ඒ අතරින් පර වූ මල්පෙති ගස්වලින් හැලුණු වියලි කොළ ආදිය දිය මත පාවීමෙන් සුන්දරත්වය අතරම අසුන්දරත්වයේද පවතී. නේ ඔන්න මම නැවත මතක් කිරීමක් කරනවා. අපි ගිය සතියේ ඔය ගැන කතා කළා. ඒ තමයි අර කෙකටිය ඕලු නලියන දිය රැලි කියලා කියන අපිට සුන්දර හැඟීමක් ගෙන දෙන්නේ. කෙකටිය මල් ඕලු මල් පිළිබඳව. එතකොට සුන්දර දේ අතර අසුන්දර දේ තියෙන්නට පුළුවන්. ඒක තමයි උතන කියන්නේ මල්පෙති වියලි කොළේ නාතකට එද්දෙන් කියලා. එතකොට ගංගාව අර සුන්දර දේ බාර ගන්නව අසුන්දර දේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මොකද හේතුව අර කවි පන්තියේ මුලදිත් කිව්වනේ මේ මොනවාද පහලට ඇදී පරමල්පෙති ඉවත නොලා කියලා. දැන් පහලට ඇදෙන්නේ පරවෙච්ච මල්පෙති ඉවතට විසි කරමින් නෙමෙයිනේ. නේ ඉවත දමන්නේ නැතිව පර වූ මල්පෙති ඉවත දමන්නේ නැතුව පහලට ගලාගෙන යනවා කියලා කියනවා. එතකොට ඒ වගේම මෙතනත් කියනවා මල්පෙති වියලි කොළේ නාතකට එද්දෙන්. නේ එහෙමත් කියනවා. එතකොට එහෙනම් අපිට බොහොම පැහැදිලි වෙනවා මේ ගංගාව අර සුන්දර දේ වගේම අසුන්දර දේත් බාර ගන්නවා. ඒ වගේම සුන්දර දේ අතර අසුන්දර දේත් තියෙන්න පුළුවන්. හැබැයි ජීවිතයට වඩා අදාළ කරගත යුත්තේ එහෙම නැත්නම් අපි කියනවා ජීවිතයේදී අපි වඩාත්ම අවධානය යොමු කරන්නට ඕනේ අපේ සුන්දර පක්ෂය පිළිබඳව සුන්දර දේ පිළිබඳවයි. පැහැදිලිද? මෙතිනේ ඒ අතරින් මෙතිනේ එසේ වුවද ඒ අතරින් පර වූ මල්පෙති ගස් වලින් හැලුණු වියලි කොළ ආදිය දිය මත පාවීමෙන් සුන්දරත්වය අතරම අසුන්දරත්වයේද පවතී. නැවතත් ඒකෙන් මම අදහස් ඔබේ අවධානය යොමු කරේ ඒකයි. බලන්න එහෙත් ගංගාව සුන්දරත්වයේ විඳිනවා විනා පරමල්පෙති වියලි කොළ නැමැති අසාර අසුන්දරත්වය නොසලකා ඒවා එනාතකට ඒමට ඉඩ හැර බලා සිටි. ඒවා එනාතකට එන්නට ඉඩ හැරලා බලාගෙන ඉන්නවා. විටක සුන්දරත්වයේ ගෙන දුන් දෙය විටක අසුන්දරත්වයේද පෙන්වන බව අපට පෙන්වන බව කවියාසිය නිරීක්ෂණ ශක්තියෙන් අනාවරණය කරගෙන ඇත. දැන් ඒකත් වැදගත්නේ. දැන් උදාහරණයක් හැටියට මේ මල්පෙති වියලි කොළ කියලා කියන්නේ කවදා හෝ දවසක පිපිච්ච කවදා හෝ දවසක ගහක තිබිච්ච මල් සහ කොළ. එහෙම නැත්නම් අපි කියනවා මේ ගංගාවේ තිබිච්ච පිපිලා තිබිච්ච මල් වල කවදා හෝ දවසක නේ දැන් මල් පෙති කියලා කියන්නේ මල් පරවෙලා ඒ පෙති හැලුනහම ඒ පර වූ මල් පෙති ගැන නෙමෙයි කියන්නේ. ඒතර වියලි කොළ කියලා කියන්නේ ගස් වලින් හරි ගංගාවේ හරි වේලිච්ච ඒ කොළ නේ. එතකොට විටක කියන්නේ එක්තරා කාලයකදී මේ මල් පෙති පිපුණු මලක තිබුණා. එක්තරා කාලයක මේ වියලි කොළ මොනවා හෝ ගසක හරි ශාකයක හරි තිබුණා. එතකොට අද මේ මල් පෙති සහ වියලි කොළ අද වෙනකොට Tamanගේ මෙහෙය නිමා කරලා Tamanගේ කාලය අවසන් කරලා ඒ අය මේ ගංගාව දිගේ ගලාගෙන යනවා. එතකොට විටක සුන්දරව පැවතිදී තව විටක අසුන්දරත්වයේ ගෙන දෙන අවස්ථාවක් මෙතන කවියා ඉඟි කරලා තියෙනවා. එතකොට බලන්න මේ පේලි දෙකෙන් අපට කොච්චර ජීවන දර්ශනයක් ගන්න පුළුවන්ද? මේ ජීවිතය පිළිබඳ අත්දැකීමක් ගන්න පුළුවන්ද? නිකන් අපි සාමාන්‍යයෙන් කල්පනා කළොත් නේ හිතන්න පැහැදිලිවම මේ කවියෙන් අපට ජීවිත ආදර්ශයක් ලබා දෙනවා. මේ කවිය පැහැදිලිවම හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි බිහි කරමි මම. සමතැනි තලාවල හමුවේ යලසකම නිරසයි අතර මගා විහිර නුදුටු බිම. විටක හිතනවා මේ කියන්නේ ගංගාවක්මද කියලා. මොකද හේතුව මනුෂ්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතේ මේ කියන අත්දැකීම තියෙනවා. දැන් අපි කවි පන්තියේ පැහැදිලි කරගනිද්දිත් කිව්වා නේ බාධක අවහිරතා නේ මේ සියල්ල අතරින් ගලන ජීවිතය තමයි වඩා රසවත්.
එතකොට ගල් පරවල හැපෙමින් මේ ගංගාව ගලාගෙන යනකොට තමයි ගංගාවේ ලස්සන තියෙන්නේ. හිරිමල් සිනහ රැලි පෙනපිඩු මිහිරිතම නේ මිහිරිතම පෙනපිඩු සිනහ රැලි හැටියට මේ ගංගාවේ විසිරී යන්නේ මෙන්න මේ ලස්සනත් එක්ක නේ ලස්සන ඇති වෙන්නේ අර ගල් පරවල වැදෙන වාරයක් පාසා. එතකොට බලන්න සම තැනිතලාවල හමුවේ අලසකම. සමාන තැනිතලාවල මේ ගංගාව බොහොම අලස ගමනක් යන්නේ. හරියට අපේ ජීවිතත් ඒ වගේ තමයි. නිරසයි අතරමඟ අවහිර නුදුටු බිම. ඒ කියන්නේ බාධක අභියෝග අවහිරතා නුදුටු බිම බොහොම නිරස දෙයක් හැටියට තමයි කවියා මෙතන ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපේ මනුෂ්‍ය ජීවිතයේ සැප දුක කියන දේ උරුමයි. ඉතින් ඒ ගැන තමයි මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ. බලන්න ජීවන ගමනේදී තමා කරා එල්ල වෙන දැඩි දුක් කරදර බාධා අභියෝග ඇතත් ඒවායෙහි රිදුම හා කනස්සල්ල අමතක කොට සිනා සපිරි මුව මණ්ඩලකින් යුක්තව ජීවත් වීමේ ශ්‍රේෂ්ඨත්වය ඉහත කවියේ මුල් දෙපදයෙන් අපට පවසයි. මේ පළවෙනි පේලි දෙකෙන්. ඊළඟට ඒකාකාරී ජීවන පැවැත්ම අලස උකටලී බවක් ජීවිතයට ගෙනෙන හේයින් බාධා අවහිර අතර අභියෝග ජය ගනිමින් ජීවිතය දිනා ගැනීම කවියා වෙසෙසින් මගේ කොට ඇත. මෙතන අලස කියලා කියන්නේ කම්මැලි. උකටලී කියලා කියන්නේ කලකිරුණු. නේ අලස කියලා කියන්නේ කම්මැලි. උකටලී කියලා කියන්නේ කලකිරුණු බවක් ජීවිතයට ගෙන දෙනවා. නේ ඒකාකාරී ජීවිත පැවැත්ම. හැබැයි මේ බාධක අභියෝග අතර ගත කරන ඒ බාධක අභියෝග ජය ගනිමින් ගත කරන ජීවිතය අන්න ඉතාමත් වැදගත් නේද? ඒක කවියා මෙතන විශේෂයෙන්ම අගය කරලා තියෙනවා. බලන්න කවියා මෙසේ පැවසුවේ දුක සැප නිති පෙරලේ. නේ අපි රියසක ලෙස ලෝකේ කවි ගීතවලක් තියෙනවා දුක සැප නිති පෙරලෙනවා කියලා. නේ සැමදා දුක සැමදා සැප නොමැති ලෝකේ. නේ එතකොට මේවා කවියන් විතරක් නෙමේ ගීපද රචකයන් පවා Tamanගේ ගීත නිර්මාණ වලට අරන් තියෙනවා. එතකොට දුක සැප නිති පෙරලේ යන අටලෝ දහමට අවනත වූවක් බැව් සිහි කරවන අටියෙනි. අටියෙනි කියලා කියන්නේ බලාපොරොත්තුවෙන්. මොකද්ද මේ අෂ්ටලෝක ධර්මතාවය? අෂ්ටලෝක ධර්මතාවය කියලා කියන්නේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා නේද? දුක සැප යස අයස කීර්ති අපකීර්තිය. මෙන්න මේ කියන ආදීනේ අපි කියන්නේ අටලෝ ධර්මතාවය කියලා අටලෝ දහම කියලා කියන්නේ. නේ සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දහමට නේද? අටලෝ දම හුරු හෙළය. නේ අර හෙළ ජාතික අභිමානය කියන ගීතයේත් තියෙන්නේ සැපතෙහි විපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ නේද? අටලෝ දම හුරු හෙළය. එහෙමත් කියනවනේ. එතකොට එහෙනම් අෂ්ටලෝක ධර්මතාවයට අනුව බෞද්ධාගමික පදනමක් මත ජීවත් වෙන අය විශේෂයෙන්ම මේ කවියා බෞද්ධාගමික පදනමක් මත මේ කවි පන්ති ඉදිරිපත් කරලා තියෙනවා නම් ඔන්න ඕක තමයි පළවෙනිම උදාහරණයක් අපිට ගන්න තියෙන. ඒ කියන්නේ මේ ලෝකේ දුක සැප කියන දේ දෙකම තියෙනවා. නේ සැප විතරක්ම නෙමෙයි දුක විතරක්ම නෙමෙයි. ඉතින් මේ අටලෝ දහමට අවනත වූ ආකාරය තමයි අවනත විය යුතු ආකාරය තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. සිනහ නැගෙනවා සතුට නැගෙනවා නේ සිනහ නැගේ කඳුල නැගේ එයයි ජීවිතේ නේ එහෙමත් කියනවනේ. බලන්න මෙම පද්‍යාවලිය තුලදී ඔන්න දැන් අපි අර අවසාන ඡේදයකටයි පිවිසෙන්නේ. බලන්න මෙම පද්‍යාවලිය තුලදී අවස්ථාව ලැබෙන හැම විටකම කවියා සඳහන් කර ඇත්තේ මානව දිවිය පිළිබඳ ඔහුගේ සියුම් නිරීක්ෂණයන්ය. ජීවිතයේ අවිනිශ්චිත බව අනියත බව ඇතිවීම හා නැතිවීම දුක අසලම සැපද පැවතීම අපි දැන් මේ ਵਿਚාරයේ පුරා කතා කළේ ජීවිතයේ අවිනිශ්චිත බව ඇතිවීම හා නැතිවීම දුක අසලම සැපද පැවතීම සංසාර ගමනේ අනියත බව නේ මනාව පසක් කරගෙන දුක දුම්නස සතුට සොම්නස බවට හරවාගෙන සංසාර ගමන පිළිබඳ යථාබෝධයක් ලබා ගැනීම උතුම්ය යන දාර්ශනික නිරීක්ෂණය පොදුවේ ගත් කල අපට මෙම පද්‍ය පන්තිය මගින් කුඩලිගමයන් ඉදිරිපත් කර ඇති බව අපට පෙනී යයි. එතකොට කුඩලිගම ඉදිරිපත් කළා තියෙනවා දාර්ශනික නිරීක්ෂණයක් නැත්නම් දාර්ශනික දැක්මක් දර්ශනයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මේ දුක සැප කියන එක මනුෂ්‍ය ජීවිතයට උරුමයි. ඒ වගේම ජීවිතය ගංගාවක් නම් ඒ ජීවිතයේ ගලා යන ජීවිත ගංගාව තුල මේ හැම දෙයක් සමගම ගෙවන ඉදිරියට යන ජීවිතය තමයි වඩා වැදගත් වෙන්නේ කියන දේ. තුන්වෙනි ਵਿਚාරය අපිට කතා කරනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මේක සාමාන්‍ය මීට පෙර විචාරවල ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ නැවතත් ඔබේ වාර විභාගවලට බොහෝ දුරට එන්නට පුළුවන් දෙයක් තමයි මේ කවියා අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය විමසන්න කියන මේ මාතෘකාව. පැහැදිලිද? අපි විචාර අංක 3 පිළිබඳව කතා කරමු.
මම කලිනුත් කිව්වා මෙතන කියලා තියෙන්නේ කවියා අජීවී පරිසරයට නේ සජීවී බවක් ආරෝපණය කරමින් මේ ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. අපි පැහැදිලි කරගන්නවා මේ විදිහට බලන්න. කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කළ සෞන්දර්යවාදී කවියෙකු වූ එච්.එම්. කුඩලිගමගේ ගංගාවේ සංගීතයේ යන පද්‍ය පන්තියට වස්තු විෂය වූයේ ගලා බසින ගංගකා සිරියයි. සරලවම කියලා තියෙනවා. ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියට වස්තු විෂය වෙලා තියෙන්නේ ගලා බසින ගංගකා සිරිය. ගඟෙහි අසිරිය පිළිබඳ වර්ණනා කිරීමේදී කවියා ගඟ ගැන කරන වර්ණනාවක් ලෙස නොව, ඒ කියන්නේ කවියා ගඟ ගැන කරන වර්ණනාවක් විදිහට නෙවෙයි මේ දේ ඉදිරිපත් කරලා තියෙන්නේ ගඟ Taman ගැන කරන පුද්ගලාරෝපණ එහෙම නැත්නම් අපි කියනවා ජීවිතාරෝපණ වර්ණනාවක් ලෙස මෙම පද්‍ය පන්ති ඉදිරිපත් කොට ඇත. දැන් මේක තේරුම් ගන්න දැන් මේකම තමයි කියලා තියෙන්නේ අර ගංගාවක් කතා කරන විදිහට මේ කවි පන්ති ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් කවියා පැත්තක ඉඳගෙන මේ කළු ගඟ පිළිබඳව එහෙම නැත්නම් මේ ගංගාව පිළිබඳව විස්තර කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගංගාව Taman ගැන විස්තර කිරීමක් එහෙම නැත්නම් ගංගාව කතා කරන විදිහට තමයි මේ කවි පන්ති ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකට කියනවා අපි පුද්ගලාරෝපණ එහෙම නැත්නම් ජීවිතාරෝපණ වර්ණනාවක් කියලා. දැන් උදාහරණයක් ඇටියට මම කතාවක් පවත්වනවා මහත්මා ගාන්ධිතුමා පිළිබඳව. එතකොට එතනදී මම පැත්තක මහත්මා ගාන්ධිතුමාගේ චරිතය පිළිබඳව මම කතා කරනවා. එහෙම නැත්නම් මට ඕක පුළුවන් වඩා සජීවීව ඉදිරිපත් කරන්න, වඩා රසවත් ඉදිරිපත් කරන්නට මම මහත්මා ගාන්ධි විදිහට මම කතා කරනවා. නේ මම උපන්නේ 1864 ඒ ආදි වශයෙන් මම කතා කරනවා. මම මහත්මා ගාන්ධි විදිහට කතා කරනවා. හරිනේ. එතකොට හිතන්න අර දැන් යම් පුද්ගලයෙක් මහත්මා ගාන්ධි පිළිබඳව කතා කරනවාට වඩා සිත් ගන්නවා තමන් මහත්මා ගාන්ධි හැටියට කතා කරනකොට. එතන පොඩි රසයක් තියෙනවා. එතන මෙතනත් ඒ වගේ තමයි. කවියා ගංගාවක් පිළිබඳව විස්තර කරනවට වඩා ගංගාව තමන් ගැන විස්තර කරන විදිහට තමයි කවියා මේ කවි පන්ති ඉදිරිපත් කළා තියෙන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාවේදීම අර අජීවී ගංගාවට සජීවත්වයක් ආරෝපණය කිරීමක් නේ මෙතන කරලා තියෙන්නේ. දැන් අපිට ਵਿਚාර මාතෘකාව තියෙන්නේත් ඒකනේ. අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කිරීමනේ. එතකොට පළවෙනිම දේ තමයි පළවෙනිම කරුණ තමයි අර ගංගාව Taman ගැන කියන විදිහට තමයි මෙතන කවි පන්ති ඉදිරිපත් වෙලා තියෙන්නේ. බලන්න. පුද්ගලාරෝපණ වර්ණනාව යනු අජීවී වස්තුවක් සජීවී අයෙකුසේ සලකා වර්ණනා කිරීමයි. පුද්ගල භාවයක් ආරෝපණය කරලා නේ පුද්ගල භාවයක් ආරෝපණය කරලා පැන්සලක් කතා කරයි නේ පෑනක් කතා කරයි, පැන්සලක් කතා කරයි, ගසක් කතා කරයි නේ ගංගාවක් කතා කරයි. ඉස්සර අපි ඕවා පුංචි කාලේ ලියපු රචනා බලන්න. අප්‍රාණවාචී වස්තුවක් වූ ගඟ ප්‍රාණවාචී වස්තුවක්සේ නිරූපණය කිරීම සඳහා කවියා පද්‍ය නිර්මාණයේදී උත්තම පුරුෂයට අයත් උක්ත පද්‍ය නෙමෙයි උක්ත පද හා ක්‍රියාපද රැසක් යොදාගෙන ඇත. නේ සංගීතවත් වී යමි ඉදිරියට ගලා. ඒක මෙතන දක්වලා නැහැ. නමුත් සංගීතවත් වී යමි නේ යමි කියන එකෙන්ම අපිට කියවෙනවනේ නේ. Taman ගමන් කරන බවක් නේ කියවෙන්නේ. ඊට අමතරව මෙතින් සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි හමු වුණු කෙනෙහි මා සතු බර ඔහුට දෙමි. බලන්න මෙම පද්‍ය පන්තියෙහි මම මා සැඟවෙමි එබෙමි යන ආදී උත්තම පුරුෂ වචන යොදා ගැනීම නිසා ගඟ පණ ඇති ජීවියෙකුසේ පාඨක සිත තුල රූපකාර්ථයක් මවයි. ඒ කියන්නේ ගංගාවට පණ තියෙන කෙනෙක්, ගංගාව කියලා කියන්නේ පණ තියෙන කෙනෙක් කියලා අපේ පාඨක සිත් තුල එහෙම නැත්නම් රසික සහෘදයාගේ සිත් තුල අදහසක් මවනවා. ගංගා කොමලියගේ අවසාන බලාපොරොත්තුව වන්නේ මහ මුහුද නැමැති තම ස්වාමියා වෙත ගමන් කිරීමයි. එතකොට මහ මුහුදු හිමි කියනකොට මහ මුහුද නැමැති ස්වාමියා කියන රූපකාර්ථයක් ගෙන දීලා තියෙනවා. මහ මුහුද නැමැති ස්වාමියා. එතකොට ඒකත් එක්තරා ආකාරයකින් අර මුහුදට සජීවත්වයක් ආරෝපණය කිරීමක්. මුහුද නැමැති ස්වාමියා. එතනත් රූපකාර්ථයක් තියෙනවා. Taman මෙතෙක් දුරගෙන මහා ජලස්කන්ධය නැමැති බර ඔහු වෙත බාර දීමයි. එබැවින් ගංගා වෙත සජීවී බවක් පමණක් නොව ස්ත්‍රීත්වයක් ආරෝපණය කර සෝභා සොඳුරු බව තව තවත් තීව්‍ර කිරීමට කවියා සමත්ව ඇත. ඒ කියන්නේ මහා මුහුද නැමැති ස්වාමියාගේ බිරිඳ එව නැත්නම් සහකාරිය කවුද? මේ ගංගාව. එහෙනම් මේ සහකාරිය ඇදෙන්නේ එව නැත්නම් මේ මොනවාද බිරිඳ ඇදෙන්නේ Tamanගේ සහකරුවා වෙතයි. එහෙම නැත්නම් Tamanගේ මහා මුහුද නැමැති ස්වාමියා වෙතයි.
එහෙනම් එතනදී ගංගාවට ස්ත්‍රීත්වයක් ආරෝපණය කරලා තියෙනවා. ඒ වගේම මහමුහුදටත් එක්තරා විදිහකින් සජීවී බවක් ආරෝපණය කරලා තිනවා මහමුහුද නැමැති ස්වාමියා කියන වචනයෙන්. බලන්න ගඟක් දුටු විට ඒ ආරම්භ වන්නේ කොතැනින්ද ගලා බසින්නේ කොතැනටද කුමන තැනකටද යන ස්වභාවික සිද්ධීන් පිළිබඳ ප්‍රශ්නාවලියක් ඕනෑම අයෙකුගේ සිතට නැගෙයි. ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන ප්‍රශ්න තමයි මේ කියන දේවල්. මෙවැනි ප්‍රශ්නාවලියක් පාදක කරගන්නා කවියා ඒ ගංගාව තමාටම කියා ගන්නා ආත්ම භාෂණයක් ලෙස ඉදිරිපත් කරයි. මොකද මේ ආත්ම භාෂණයක් කියලා කියන්නේ? තමා විසින්ම තමාට කියා ගන්නවා. නේ? තමාටම කියා ගන්නවා. නේ? තමන්ටම කියා ගන්න දෙයක් හැටියට බලන්න. එන්නේ කොහේ ඉඳලාද? කොතැනකටද යන්නේ? ඔබ කුමකටද මාදුරු තැන විමසන්නේ? මිනිස්සු ගිහිල්ලා නිතරම ආපසු එන්නේ කිමදයි කියා කිසිවෙකු යයි නොසයන්නේ. ඒක තමාටමනේ මේක කියාගන්නේ නේ. කවියා මෙහි යෙදූ එන්නේ කොහි සිටද? කොතැනකටද යන්නේ? ඔබ මාදුටු තැන විමසන්නේ කුමකටද? යනුවෙන් යොදාගත් ප්‍රශ්නවල පුද්ගලයෙකු වෙනත් කෙනෙකුගෙන් අසන ප්‍රශ්න ලෙස නිරූපණය කර ඇත. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ව ළඟ තියාගෙන ප්‍රශ්න අහනවා වගේ මෙතන මේ ප්‍රශ්න වලක් අහන්නේ. නේ එන්නේ කොහි සිටද? කොතැනකටද යන්නේ? මාදුටු තැන මොකටද විමසන්නේ? මිනිස්සු ඇයි කිමදයි කියයි නොසොයන්නේ? ඔය ආදී වශයෙන් නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු පැමිණීම ගැන කිසිවෙකුත් විමසන්නේ නැතිද? යන ප්‍රශ්නය ආත්ම භාෂණයක් ලෙස ඉදිරිපත් කර ඇත. බලන්න හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වෙයි අලසකම නිරසයි අතර මග අවහිර නුදුටු බිම. එතන මේ කියන දැන් ඔබට තේරෙනවා ඇතිනේ මේ ਵਿਚාර කීපයකටම එකම උදාහරණ යෙදෙනවා. හැබැයි ඒ උදාහරණ එකම උදාහරණයේ යෙදුනට ඒ උදාහරණ පැහැදිලි කිරීම කරද්දී අපි මේ ਵਿਚාරයට ගැලපෙන විදිහටයි පැහැදිලි කරන්නට ඕනේ. පළවෙනිම දේ තමයි දරුවන්ගේ අන්නේ ලක්ෂණය අන්නේ දුර්වලතාවය මග හැර ගන්නට ඕනේ. ඒ කියන්නේ මේ එකම උදාහරණය තමයි සමහරක් වෙලාවට අපිට ඒ කියන්නේ ਵਿਚාර කීපයකටම දෙන්න තියෙන්නේ. නමුත් ඒ වුණාට ඒ විචාර මාතෘකාවට අදාළව අපි මේ උදාහරණ පැහැදිලි කිරීම ඒ විචාර මාතෘකාවට ගැලපෙන විදිහට කරන්නට ඕනේ. එහෙම නැතුව මම නැවත කියනවා මේ නිකම්ම මේ කවියේ තේරුම ලියන එක නෙමෙයි වඩා ඒ කියන්නේ සාර්ථක. හරිද? ගඟ ගලා යද්දී ගල් පරවල හැපි පෙන පිඩු විසිරේ. සමහර තැන්වලදී ඒ උදාසීනව සෙමෙන් ගලා යයි. කවියා මෙම සිදුවීමද පුද්ගලාරෝපණ වර්ණනාවක් ලෙස ඉදිරිපත් කරයි. අජීවී ගඟකට සිනහ නැගිය හැකිද? නේ? දැන් මෙතන කියනවානේ මේ ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම හිරිමල් සිනහ රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම. එතකොට මෙතන මම අහනවා ਵਿਚාරයේ ලියන පුද්ගලයා හැටියට මම අහනවා අජීවී ගඟකට සිනහ නැගිය හැකිද? නේ? සිනහ වෙන්න පුළුවන්ද? ඒක එක්තරා විදිහක සාහිත්‍යමය අලංකරණයක් නේ. ගඟ ගල් පරවල හැපෙන විට සුදෝ සුදු පැහැයෙන් විසිරෙන නැවුම් පෙන පිඩු අපි දැක ඇත්තෙමු. ගඟක් නගන හිරිමල් සිනහ රැලි යනු එම මිහිරිතම පෙන පිඩුය. කවියා මෙහි යොදාගෙන ඇති පුද්ගලාරෝපණ යෙදුම් මගින් ගඟක් යනු අජීවී දෙයක් නොව ජීවිතයේ නොයෙකුත් අභියෝගවලට සිනාමුසුව මුහුණ දෙන විටක අලසකම දැනෙන විටක රස නීරස හඳුනන පුද්ගලයෙකුගේ රූපකායක් අප ඉදිරියේ මැවේ. එතකොට දැන් සිනහ වෙනවා නේ අලසකම දැනෙනවා නේ ඒ වගේම නිරස භාවය සිතට නැගෙනවා දුක දැනෙනවා සතුට දැනෙනවා අර ඇකේ හෙලා හඬවයි සැඩ සුළඟ රැය කියනකොට ගංගාව එතනදී අඬනවා. ඒ වගේම ලයයට සසල බව මින්මතු නොනැගෙත් දෙන්නේ. ඒ කියන්නේ කලින් වතාවන් වල Tamanගේ හදවත ගැස්මගෙන තියෙනවා. එහෙම නැත්නම් හදවත ගැස්ම වැඩි වෙලා තියෙනවා. සසල බව. ඒතර බලන්න එහෙම ගත්තොත් එහෙම මේ ගංගාව කියලා කියන්නේ ඇත්තටම මේ සජීවී පුද්ගලයෙකුගේ රූපකායක් අප ඉදිරියේ මවනවා. නේ විටක සතුට දැනෙන, විටක දුක දැනෙන, නේ විටක අලසකම දැනෙන. මේ විදිහට අර ගංගාව කියලා කියන්නේ ඇත්තටම මිනිස්සෙකුගේ ස්වභාවය අපිට මැවෙනවානේ ගංගාව හරහා. ජීවිතේ නොයෙකුත් අභියෝග වලට සිනාමුසුව මුහුණ දෙන නේ විටක අලසකම දැනෙන රස නීරස හඳුනන පුද්ගලයෙකුගේ රූපකායක් අප ඉදිරියේ මැවේ කියන දේ පැහැදිලි වුණාද? ඒ තමයි අර මේ ගංගාවේ සංගීතය කියන මේ සමස්ත කවිපන්තිය පුරාම අපිට දකින්නට ලැබෙනවා මේ ගංගාව කියලා කියන්නේ පණ තියෙන කෙනෙක්ගේ ස්වභාවය තමයි අපිට ගෙන දෙන්නේ. එතකොට අජීව පරිසරයට සජීවත්වයක් ආරෝපණය කිරීම. දැන් තව මෙතන අරගෙන නැති තව උදාහරණයක් තියෙනවා. ඒ තමයි මීයඹ කිරල මාදම් ගෙඩි ලදරුවියේ පවතින මීයඹ කිරල මාදම් ගෙඩි නේ. ලදරුවියේ පවතින මීයඹ කිරල මාදම් ගෙඩි.
එතකොට හිතන්න. එතකොට ලදරුවියේ පවතින මීයඹ කිරළ මාදම් ගෙඩි ගත්තාම එතනත් අර මීයඹ කිරළ මාදම් ගෙඩි සිටින්නේ ලදරුවියේ. නේ? ඒ වගේම ආපහු කියනවා මේ සමහර තැනක ලස්සන මල් කැකුළු නේ. එතකොට එතනත් යම් කිසි ආකාරයකින් අර මේ මීයඹ කිරළ මාදම් ගෙඩි ලදරුවියේ කියන ප්‍රකාශය අර පණ තියෙන කට්ටියක් ගැන පැවසීමක් විදිහට දක්වන්නට පුළුවන්. මෙතන අරගෙන නොතිබුණාට උදාහරණ 3යිනේ මෙතන ඉල්ලලා තියෙන්නේ. ඒ නිසායි. මෙනයින් බලන කල මෙනයින් කියලා කියන්නේ මේ අණුව බලන කල එච්.එම්. කුඩලිගම කවියා අජීවී පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කර ඇති ආකාරය නෙමෙයි ඉදිරිපත් කර ඇති ආකාරය ඉහත උදාහරණ විමසීමෙන් අපට ප්‍රතියමාන වේ කියලා කියන්නේ දකින්නට ලැබෙනවා, පැහැදිලි වෙනවා නේ, පැහැදිලි වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා, අවබෝධ වෙනවා නේද? ප්‍රතියමාන වේ කියලා කියන්නේ ඒ අදහස. හොඳයි. එතකොට මම ඔබට දැන් ඊට පස්සේ ඔබට මම දෙන්නම් මම ඕගොල්ලන්ට ලියන්න දෙන ਵਿਚාරය. ඒක ලියා ගන්න කරුණාකරලා එක්කෝ මේ ලියන පොතේ හරි එහෙම නැත්නම් මේ ලියන පොතට දැන් මේ කියන ප්‍රශ්න ටිකයි මේ අපි මේ කතා කරපු ਵਿਚාර ටිකයි ඔබ තාම ලියලා නැතිනම් අඩුම තරමේ මේ මෙන්න මේ අච්චු පොතේ මම ඔබට ඔබේ අවධානය යොමු කරවන්නම් පිටු අංකය 61 අභ්‍යාසවල 4 වෙනි ප්‍රශ්නය. හරිද? දැන් මම ඔබට මේ ਵਿਚාර තුන දීලා තියෙනවා. ඔබට පැහැදිලි වෙයි. මම මේ ටියුට් එකේ එහෙම නැත්නම් මේ නිබන්ධයේ මම දීලා තියෙනවා දෙවෙනි ਵਿਚාරයත්, ඒ වගේම තුන්වෙනි ਵਿਚාරයත්, පස්වෙනි ਵਿਚාරයත් මම ඔබට මේ දීලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම මේ ටියුට් එකේ මම දීලා තියෙන්නේ ඔබට මෙන්න මේ 61 වෙනි පිටුවේ තියෙන මේ ਵਿਚාරවල තියෙන 1යි 3යි 5යි. එහෙනම් ඔබට තියෙන දේ තමයි 4 වෙනි විචාර ප්‍රශ්නය 61 වෙනි පිටුවේ. බලන්න රස නිෂ්පත්තිය සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍යෝපක්‍රම විස්තර කරන්න. උදාහරණ 3ක් දෙමින් විස්තර කරන්නට අවශ්‍යයි. එතකොට දැන් මේ විචාර මාතෘකාව එකක් සලකුණු කරගන්න ඔබ ලියන්නට ඕනේ මේ විචාර මාතෘකාවට අදාළව. හරිද? දැන් දැක්ක හැටිය එකපාරට බය වෙන්නට එපා මේ වගේ විචාර ප්‍රශ්නයක්. මේකේ අහලා තියෙන්නේ එක්තරා විදිහකින් සරල දෙයක්. බලන්න. අපි මේ අවධානය යොමු කරමු. බලන්න. රස නිෂ්පත්තිය සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍යෝපක්‍රම. රස නිෂ්පත්තිය. දැන් රස නිෂ්පත්තිය කියන්නේ මොකද්ද? රසය ඇති කිරීම. රසය ජනනය කිරීම. රසය ඇති කිරීම. එහෙනම් කවියක මූලික අරමුණ තමයි රස නිෂ්පත්තිය. කවියක මූලික අරමුණ තමයි රස නිෂ්පත්තිය. එහෙනම් රසය ඇති කිරීම එහෙම නැත්නම් රසය ජනිත කිරීම සඳහා කවියා යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම. දැන් කවියක රස වර්ග දෙකක් තියෙනවා. මොකද්ද මේ රස වර්ග දෙක? එකක් තමයි ශබ්ද රසය, අනිත් එක තමයි අර්ථ රසය. නැවත මතක් කරගමු. කවියක රස වර්ග දෙකක් තියෙනවා. ඒ රස වර්ග දෙක තමයි ශබ්ද රසය සහ අර්ථ රසය. ශබ්ද රසය දැනෙන්නේ කනට. අර්ථ රසය දැනෙන්නේ සිතට. පැහැදිලිද? ශබ්ද රසය දැනෙන්නේ කනට, අර්ථ රසය දැනෙන්නේ සිතට. එහෙනම් සාර්ථක කවියක් කියලා කියන්නේ අර්ථ රසයයි ශබ්ද රසයයි මේ දෙකම මනවින් සුසංයෝග වෙච්ච කවි පන්තියක් අන්න අපිට පුළුවන් කියන්න සාර්ථක කවි පන්තියක් කියලා. සාර්ථක කවියක් කියලා. එහෙනම් කවි පන්තියක් සාර්ථක වෙන්නේ අර්ථ රසයයි ශබ්ද රසයයි කියන මේ දෙකම තිබුණොත්. පැහැදිලිද? එහෙනම් අපේ ਵਿਚාරයේදී මේ ਵਿਚාරයේදී අහන්නේ අපෙන් මේ කවිය රසවත් කරගන්නට එහෙම නැත්නම් කවියේ රසය ඇති කරවන්නට කවියා යොදාගෙන තියෙන කාව්‍යෝපක්‍රම. මොකද කාව්‍යෝපක්‍රම කියලා කියන්නේ කාව්‍යමය උපක්‍රම. කාව්‍යෝපක්‍රම කියන වචනයට බය වෙන්නට එපා. කාව්‍යමය උපක්‍රම. මේ කාව්‍යමය උපක්‍රම ගැන තමයි අහන්නේ. හරිද? එතකොට මොනවද කාව්‍යමය උපක්‍රම? දැන් උදාහරණයක් හැටියට මම ඔබට කිව්වා කවියක රස වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ශබ්ද රසය, අනිත් එක තමයි අර්ථ රසය. එහෙනම් ශබ්ද රසය ඇති කරන්නට යොදා ගන්නවත් එක්තරා ආකාරයක කාව්‍ය උපක්‍රම, අර්ථ රසය ඇති කරන්න සඳහා තවත් කාව්‍ය උපක්‍රම යොදා ගන්නවා. එතන එහෙනම් මෙන්න මේ කියන
නේ ශබ්ද රසයයි අර්ථ රසයයි මේ කියන දෙකම ඇති කරන්නට යොදා ගන්න කාව්‍ය උපක්‍රම ගැන තමයි අපි පැහැදිලි කරන්නට ඕන. එහෙනම් ශබ්ද රසය ඇති කරන්නට හරිද? ශබ්ද රසය ඇති කරන්නට යොදා ගන්න කාව්‍ය උපක්‍රම මොනවද? අර්ථ රසය ඇති කරන්නට යොදා ගන්න කාව්‍ය උපක්‍රම මොනවද? ඔන්න ඔය ගැන තමයි අපි පැහැදිලි කරන්නට ඕන. හරිද? එතකොට හරිද? අපි ගත්තොත් ශබ්ද රසය පිළිබඳව ශබ්ද රසය පිළිබඳව ගැන අපි කතා කරනවා. නෙමෙයි ශබ්ද රසය පිළිබඳව කතා කරනවා නම් ශබ්ද රසය ඇති කරන්නට යොදා ගන්න කාව්‍ය උපක්‍රම ගැන කතා කරනවා නම් අපි පළවෙනියෙන්ම කතා කරන්නට ඕන දේ තමයි එකක් කවියේ ආකෘතිය. හරිද? කවියා යොදාගෙන තියෙන කාව්‍යමය ආකෘතිය, සිව්පද ආකෘතියක් මේ යොදාගෙන තියෙන්නේ. හරිද? කාව්‍යමය ආකෘතිය සිව්පද ආකෘතියක්. ඒ වගේම කවියා යොදාගෙන තියෙන භාෂාවේ සරලකම නේ ශබ්ද කියන්නේ සමාවෙන ශබ්ද රසයේදී කතා කරනවා මේ කාව්‍යමය ආකෘතිය ඊට පස්සේ විරිත නේ කවියා යොදාගෙන තියෙන විරිත. දැන් මේක සාමාන්‍ය සමුදුරු ගොස් විරිත නේ සමුදුරු ගොස් විරිතෙන් තමයි මේ රචනා වෙලා තියෙන්නේ. එතකොට කාව්‍යමය ආකෘතිය තමයි සිව්පද විරිත නේ. ඒ වගේම මේ සමුදුරු ගොස් විරිත සිව්පද කාව්‍ය ආකෘතිය සමුදුරු ගොස් විරිත. ඒ වගේම අනිත් දේ තමයි මේ යොදාගෙන තියෙන එලිසමය එහෙම නැත්නම් එලිවැට ඒ වගේම අනුප්‍රාස රසයේ දනවන යෙදුම්. දැන් උදාහරණයක් ඇටියට එලිසමය අපිට උදාහරණ හැටියට මේ ඕනම කවියක් ගන්න පුළුවන්. එලිසමය තියෙනවා. පැහැදිලිද? ඒ වගේම මේ ශබ්ද රසය සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි හෙත් පසු නොබසිමි නොනවතිමි අන්න ඒවා ශබ්ද රසය නේ. ඒ වගේම ආපහු තව තිබුණානේ ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම ඔන්න ශබ්ද රසය නේ. ලයයට සසල බව නේ නලියන දියරැලි මල් පෙති වියලි කොළ අන්න ලකාරයේ භාවිතා වෙලා තිනවා. එහෙනම් කවියක ශබ්ද රසය ඇති කරන්නට යොදා ගන්න කාව්‍යමය උපක්‍රම හැටියට ගන්න පුළුවන් ආකෘතිය කාව්‍ය ආකෘතිය සිව්පද කාව්‍ය ආකෘතිය ඊට පස්සේ විරිත සමුදුරු ගොස් විරිත ඊට පස්සේ එලිසමය නේද? මෙතන තියෙනවානේ තලා නොලා තලා ගලා ආදී වශයෙන් ඒ වගේම සද්දෙන් නොනැගෙද්දෙන් මැද්දෙන් එද්දෙන් ආදී වශයෙන් එලිසමය හෙවත් එලිවැට ඊළඟට අනුප්‍රාස රසය ගෙන දීම එකම ශබ්දයේ එකම අකුර එකම පදයේ නැවත නැවත යෙදීම. එහෙනම් ඔන්න ඔය කියන දේවල් ශබ්ද රසය ඇති කරන්නට යොදාගත්ත කාව්‍යමය උපක්‍රම. ඊට පස්සේ අපි උදාහරණ දක්වන්නට ඕනේ අර්ථ රසය ඇති කරන්නට යොදාගෙන තියෙන කාව්‍යමය උපක්‍රම. ඒකෙදි තමයි සරල බස්වහර. සරල බස්වහර එන්නේ එතනටයි. නේ අර්ථ රසය ඇති කරන්නට අර්ථය සිතට රසයක්. අර්ථ රසය ඇති කරන්නට යොදාගෙන තියෙන පළවෙනිම දේ තමයි සරල බස්වහරක් යොදාගෙන තිබීම. හැබැයි සරල බස්වහර තුලත් සම්භාව්‍යමය කාව්‍යමය යෙදුම් එහෙම නැත්නම් සම්භාව්‍යමය යෙදුම් මේ සම්භාව්‍ය සාහිත්‍යමය යෙදුම් භාවිත කරලා තියෙනවා. කලදෝදියෙන් පොඟවාරන් පුලිනතල. කෙතරම් රමණීය මේ යෙදුමක්ද? කලදෝදියෙන් පොඟවාරන් පුලිනතල. අන්න සම්භාව්‍යමය යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. සාහිත්‍යමය යෙදුම් පාවිච්චි කරලා තියෙනවා. කලදෝදියෙන් පොඟවාරන් පුලිනතල. නේ රිදී පැහැති ජලයෙන් රන්වන් වැලිතලාවන් පොඟවාගෙන ගමන් කරන බව කවියා ඉදිරිපත් කරලා තියෙන්නේ එක්තරා විදිහකින් සම්භාව්‍යමය සාහිත්‍ය යෙදුමකින්. ඒ වගේම සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දිය නිකං ගැඹුරු දිය නෙමේ ඉඳුනිල් ගැඹුරු දිය ඉන්ද්‍රනීල මාණික්කයේ පැහැයෙන් යුක්ත ගැඹුරු දිය. එතකොට ඔන්න සම්භාව්‍යමය සාහිත්‍යමය යෙදුම් රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල නේ රන්තරු පිරිවරාගත් චන්ද්‍ර මණ්ඩලය නේ. එතකොට ඔන්න ඕවා අපි කියනවා මොනවද? සම්භාව්‍යමය සාහිත්‍ය යෙදුම් විදියට සලකන්නට පුළුවන්. නේ නොමියන හේලි දහමක පණිවිඩය පිට කිසිදා මිය නොයන සනාතන ධර්මතාවයක පණිවිඩය රැගෙන නේ ඔන්න ඔය කියන යෙදුම් අපිට ගන්න පුළුවන් අර්ථ රසය ඇති කරන සාහිත්‍යමය යෙදුම් හැටියට. අර්ථ රසය ඇති කරන සාහිත්‍යමය යෙදුම් හැටියට. පැහැදිලිද? එතකොට බලන්න මේ ඊට පස්සේ හරිද අපි ඉන්න අනතුරුව අපි බලමු මේ ඊට පස්සේ අපිට තව දෙයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි මෙන්න මේ අර්ථ රසය පිළිබඳව කතා කරද්දී තව එක්තරා ආකාරයකින් මේ අපි කියනවා මේ අර මොනවාද උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගැනීමත් එක්තරා ආකාරයකින් අර්ථ රසය සජීවී බවකට නැගීමක් හැටියට සලකන්නට පුළුවන්. පැහැදිලිද? අර්ථ රසය සජීවී බවකට නැගීමක් විදිහට ගන්නට පුළුවන්. දැන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගැනීමත් එක්තරා විදිහකින් අර්ථ රසය තීව්‍ර කරන්නට හේතුවක් වෙනවා. ඒකත් ඉතා වැදගත්. ඒ තමයි අර්ථ රසය තීව්‍ර කරන්නට එහෙම නැත්නම් අර්ථ රසය ඉස්මතු කරන්නට යොදාගත් තවත් උපක්‍රමයක් තමයි කවියා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගැනීම. ඒතොර ඒකෙන් අර අර්ථය වඩා හොඳින් පැහැදිලි වෙනවා නේද? තමනුත් ඒ අත්දැකීමට සජීවීව
කියන්නේ සජීවීව කියන්නේ සහභාගී වීමක් අපට හැඟෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් යම්කිසි වෙන පුද්ගලයෙකුගේ ජීවිත අත්දැකීමක් ගැන කියනවට වඩා සමහරක් වෙලාවට දේශකයෙකු Tamanගේ ජීවිත අත්දැකීමක් කියනකොට තමයි සභාව වුණත් අර ඇස් උඩ ඉඳගෙන බොහොම අවධානයෙන් යුක්තව අහගෙන ඉන්නේ. එහෙම නැතුව දැන් වෙන කෙනෙක්ට සිදුවෙච්ච ජීවිත අත්දැකීම වෙන කෙනෙකුගේ ජීවිත අත්දැකීමක් ඉදිරිපත් කරනකොට සමහරක් වෙලාවට වැඩි දෙනෙකුගේ අවධානය ඒ සඳහා යොමු වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේක මගේ ජීවිත අත්දැකීමක් මම ලැබපු ජීවිත අත්දැකීමක් කියලා යම් දෙයක් කියනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී අර සියලු දෙනාගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වෙනවා ඒ සඳහා. අන්න ඒ වගේ දැන් මෙතනත් අර කවියා මේ ගංගාවක් ගැන කියනවා නෙමෙයිනේ. ගංගාව තමයි මේ කතා කරන්නේ. එතකොට අර්ථ රසය වඩා තීව්‍ර වෙලා තියෙනවා මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යොදා ගැනීමත්. හරිද? එතකොට ඔන්න ඔය කියන උදාහරණ තුනකින් ඔන්න ඔය කියන දේවල් ඉදිරිපත් කිරීම තමයි ඔබේ මේ මම ඔබට දීපු මේ ਵਿਚාරය ලියන්නට ඔබට මම අද පවරන මේ ਵਿਚාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. මම නැවත කියනවා මොකද්ද ඔබට මේ ලියන්නට දෙන ਵਿਚාරය ඔබට ලියන්නට මම පවරන ਵਿਚාරය තමයි සාහිත්‍ය සංග්‍රහය පොතේ 61 වෙනි පිටුවේ 4 වෙනි ਵਿਚාරය නේ. රස නිෂ්පත්තිය සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍යෝපක්‍රම. දැන් මම නැවත කෙටියෙන් කියනවා නම් රසයේ වර්ග දෙකයි ශබ්ද රසය සහ අර්ථ රසය. ශබ්ද රසය ඇති කරන්නට යොදා ගන්න කාව්‍ය උපක්‍රම තමයි ආකෘතිය, ඒ කියන්නේ අපි කියනවා සිව්පද ආකෘතිය, ඒ වගේම විරිත, සමුදුරු ගොස් විරිත, ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ එලි සමය, ඒ වගේම අනුප්‍රාසය, මෙන්න මේ කියන දේවල්. ඊළඟට අර්ථ රසය ඇති කරන්නට අපිට ගන්න පුළුවන් දේවල් තමයි සරල බස්වහර, ඒ වගේම අතරින් පතර අපිට දකින්නට ලැබෙන සම්භාව්‍යමය සාහිත්‍යමය යෙදුම්, සම්භාව්‍ය සාහිත්‍යමය යෙදුම්, ඒ වගේම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය පාදක කර ගැනීම. එතකොට ඔන්න ඔය කියන කරුණු කාරණා අපිට පුළුවන් මේ අපේ මේ ਵਿਚාරය සඳහා ඉදිරිපත් කරන්නට හේතු උදාහරණ සහිතව. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි මෙන්න මේ කියන කරුණු කාරණා කතා කරලා ඉවරයි. ඕගොල්ලන්ට ඊට පස්සේ අපි ඊළඟ 7 වෙනි පාඩම මේ ලෙනාත හැර යාම කියන පාඩමට අපිට යන්නට පුළුවන්. දැන් නැවත මම ඔබට අවස්ථාවක් දෙනවා. ඔබට මොනවා හරි ගැටලු සහිත තැනක් තියෙනවා නම් පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා නම් අහන්නට අවස්ථාව තියෙනවා. ඒ තමයි අර්ථ රසය. අර්ථ රසය ඇති කිරීම සඳහා උපමා රූපක යොදා ගැනීමත් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙනවා. එතකොට මෙතන හරිද අපිට ගන්න තියෙන උපමා මහ ලොකු දෙයක් නැහැ. හරිද? උපමා නැහැ අපිට මේ ਵਿਚාරේ. නමුත් අපිට මේ කියන්නේ මේ කවි පන්තියේ උපමා නැහැ. නමුත් අපිට පැහැදිලිවම තියෙනවා රූපක දෙකක්. හරිද? රූපක දෙකක් අපිට තියෙනවා. තේරෙනවද? ඒ තමයි මේ මහා මුහුදු හිමි. ඔන්නෝක රූපකයක්. ඒතර අර්ථ රසය වැඩි කරන්නට රූපක යොදාගෙන තියෙනවා කියන එකත් අපිට ගන්න පුළුවන්. මෙන්න මේ මහා මුහුදු හිමි කියන එක රූපකයක්. ඒ වගේම හිරිමල් සිනහ රැලි කියන එක සිනහව නැමැති රැලි. සිනහ රැලි කියන එක අපිට රූපකයක් හැටියට ගන්න පුළුවන්. හරිද? ඉන්දුනීල් ගැඹුරු දිය කියන එකත් එක්තරා විදිහකින් අර ඉන්ද්‍රනීල මාණික්කයේ පාටින් යුක්ත ගැඹුරු දිය කියන එක කෙටි කරලානේ උතන ඉන්දුනීල් ගැඹුරු දිය කියලා කියන්නේ. ඒකත් එක්තරා ආකාරයකින් රූපකාර්ථය දනවනවා. එතකොට මේ බොහොම වැදගත් ඒ තමයි අර්ථ රසය ඇති කිරීම සඳහා උපමා රූපක භාවිතයත් ඊටාම වැදගත්. එතනදී මෙතන මේ කවිපන්තියට අදාළව අපිට ගන්න තියෙන්නේ මේ විශේෂයෙන්ම මේ රූපක භාවිතයක් තමයි අපිට මෙතන දකින්නට ලැබෙන්නේ. හරිද? රූපක භාවිතයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. හරිද? ඒකත් ඊටා වැදගත් මේ කරුණක්. අපි පන්තිය අවසන් කරමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් ජේසුපීටයි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම.